හරි. එතකොට මේ data structure and algorithm paper එකේ ප්‍රශ්න තුනක්ම අපි සාකච්ඡා කරා කලින් වීඩියෝ වලදී. දැන් හතරවෙනි එක. එතකොට හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ tree වලින් ඔක්කොම. ඉතින් මේ tree කියන එක ගත්තාම මම මේක සම්පූර්ණයෙන්ම tree note එකේ මෙච්චර හතරවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ. මේක tree කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ හින්දා මම ඒක ලෙක්චර් නෝට් එකකින්ම පැහැදිලි කරන්නම්. එතකොට මෙන්න tree data structure. ඉතින් what is tree? What is tree කිව්වම මම tree is a widely used data structure that emulates a hierarchical tree structure with a set of linked nodes. ඔන්නෝක තමයි මේකේ තියෙන දාල අර්ථ දැක්වීම වෙන්නේ. එතකොට මෙතන වැදගත් වෙන්නේ මෙන්න මේකයි. tree කියන එක මොකද්ද? මේ hierarchical tree structure එකක් සහිත data structure එකක් කියන එක. සහ set of linked nodes තියෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේකයි tree එක. මේ රූපසටහන ගත්තොත් tree එකක් කියලා කියන්නේ අපි රුක් සටහන් කියලා සිංහලෙන් කියනවනේ. අන්න ඒ වගේ රුක් සටහන් තියෙන්නේ. එතකොට මොකද වෙන්න ඕනේ? මේකේ අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ nodes. මේ හැම එකම node එකක්. node එකක් කියන්නේ මොනවා හරි data එකක් ගබඩා වෙන්නේ node එකක. එතකොට මේකේ තියෙන tree එකක් විදියට අපි එකක් යටතේ ඒක බෙදිලා තව ඒවට තියෙනවා. ඊට පස්සේ ඒක තව ඒවට බෙදිලා තියෙන පුළුවන්. කොහොම හරි අතු බෙදි යන tree එකක ආකාරය තියෙන්නේ. එතකොට අතු බෙදි යන විදිය එකක් තියෙන්නේ. ඉතින් මේකේ අපිට වැදගත් වෙනවා මෙන්න මේ කාරණේ. hierarchical tree structure එකක් කියන එක අපි කියන්න ඕන උත්තරේට. ඒ වගේම set of linked nodes තියෙනවා කිව්වහම හරි. ඊට පස්සේ මේක තියෙනවා a rooted tree has a distinguished node called root. root කියලා විශේෂ එක node එකකුත් තියෙනවා මේකේ. එතකොට මේ තියෙන root කියලා නම් කරලා තියෙන්නේ. හරි. ඒ ටික අපි කතා කරමු. කොහොමද එතකොට මේ කිව්ව දේවල් වලින් අපි මේක පේපර් එකට ගන්නේ. පේපර් එකේ බලන්න explain tree data structure with a suitable graphical example. explain කරන්නත් ඕනේ. වගේම graphical example එකක් අපි දෙන්නත් ඕන. එතකොට අපි කරන්න ඕනේ මොකද? explain කරද්දී ඔන්න ඔය කිව්ව කාරණේ කියන්න ඕන අපි. tree එක කියන්නේ මොකද්ද කියන එක මෙන්න මේ තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ hierarchical tree structure එකක් කියන එක කියවෙන්න ඕන. set of link nodes කියන කොටස කියවෙන්න ඕන. එතකොට මෙන්න මේ දක්වා තියෙන ටික ඒ කරුණු දෙක ඇතුළත් වෙන විදිහේ data structure එකක් කිව්වහම හරි. ඒකම යම්කිසි රූපසටහනක් පෙන්වන්න කියලා තියෙනෝනේ මෙන්න මේ වගේ ඕනම මේ විදිහටම තියෙන්න ඕනේ නෑ. අතු බෙදීමක් පෙන්වලා තියෙන විදිහේ රූපසටහනක් තිබුණා නම් හරි ඒකට. ඔච්චරයි ඒකට අවශ්‍ය වෙන්නේ. ඉතින් tree එක කියන්නේ මොකද්ද කියන එක දැන් අපිට අදහසක් තියෙනවා. ඊළඟට මේ tree එකකට අදාළව තියෙන terms වචන. ඒ root කියලා කියන්නේ මොකද්ද? root, parent, child, sibling, leaf ඒ වගේ වචන ටිකක් තියෙනවා. ඉතින් මේකේ ගණන් තියෙන්නේ මොකද්ද මෙතන? එහෙමනම් හැමතිස්සෙම මේකේ තියෙනවා child root සම්බන්ධතාවයක්. ඒ කියන්නේ මොකද්ද? හැමතිස්සෙම ඒ කියන්නේ child parent සම්බන්ධතාවය root නෙමෙයි. root කියලා කියන්නේ ඊට උඩින් කවුරුවත් නැති. ඒ කියන්නේ ප්‍රධානම කෙනා. හරිද? එතකොට එයා යටතේ අනිත් අය ඉන්නවා. එහෙනම් ඊළඟට එහෙමනම් ඔය විදිහට ගන්න පුළුවන් අපිට. එතකොට අපිට ගන්න පුළුවන් මේව මොනවාද? parent කියන්නේ මොකද්ද? දැන් මෙයා ගත්තොත් B කියන එක ගත්තොත් එයාගේ parent විදියට A කියන එක ගන්න පුළුවන්. මොකද ඊට උඩින් ඉන්න කෙනා තමයි parent වෙන්නේ. ඒ වගේම ඒගේ child විදියට B ගන්න පුළුවන්. හරිද? B ට parent විදියට A විතරයි ඉන්නේ. නමුත් A ට child විදියට B විතරක් නෙමෙයි C D කියන ඒවාත් ඒගේ child විදියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි
B ගේ child විදියට E කියන කෙනා ඉන්නවා. ඒ වගේම E ගේ parent විදියට B කියන කෙනා ගන්න පුළුවන්. ඒ කියන්නේ උඩින් ඉන්න කෙනා parent වෙනවා, යටින් ඉන්න කෙනා එයාගේ child වෙනවා. ඒ විදියට ගන්න පුළුවන් අපිට මේක. ඔය විදිහේ. ඉතින් මෙන්න මෙතන ඒ ටික පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මොකද්ද? මෙන්න මේ root කියන එක නා අපිට කියන්න පුළුවන් මොකද්ද? root කියන්නේ ඊට උඩින් parent කෙනෙක් නැති කෙනා. හරිද? එතකොට root parent කෙනෙක් නෑ. එයා තමයි උඩින්ම ඉන්නේ. ඒක ඔන්න root කියලා මෙතෙන්දී A කියන්නේ root එකක්. හරි. එතකොට බලන්න මෙතන කියනවා every child node has a unique parent. ඒ කියන්නේ මොකද්ද? මේ A කියන කෙනා ගත්තොත් එයාගේ child විදියට මේ තියෙන්නේ. මෙතෙන්දී ABC ගත්තොත් A කියන්නේ parent ඇත්තටම BC දෙන්න එයාගේ child විදියට ඉන්නේ. ඒකෙනුත් A ගෙන් වම් පැත්තේ ඉන්න කෙනා අපි කියනවා මොකද්ද? left child කියලා. දකුණු පැත්තේ ඉන්න කෙනා C right child විදියට හඳුන්වන්නේ. ඒ විදියට ගන්න පුළුවන්. එහෙමනම් එහෙම අපිට BC දෙන්න මොකද වෙන්නේ? ඒගේ child ඒ කියන්නේ children විදියට ගන්න පුළුවන්. දෙන්නෙක් ඉන්නවා ඒට B හා C කියලා. ඒ දෙන්නගේම parent විදියට A ඉන්නවා. ඊළඟට තියෙනවා මොකද්ද? අපිට හැම parent node එකම මෙන්න මේ කියලා තියෙන ටික ගත්තොත් එහෙනම් ඕනම child node කෙනෙක් ගත්තොත් එයාට අදාළ parent කෙනෙක් ඉන්නවා. අපිට මේකේ තියෙන අපි හිතමු F ගත්තොත් මොකද වෙන්නේ? F child node එක ගත්තොත් එයාගේ parent වෙන්නේ C. ඊට පස්සේ අපි B child node විදිහට ගත්තොත් parent වෙන්නේ A. ඒ කියන්නේ අපිට මේ ඕනම node එකක් ගත්තොත් එයාගේ parent කියන්න පුළුවන් මේ child node එකක් ගත්තොත්. D කියන කෙනා ගත්තොත් එයාගේ parent B. E කියන කෙනා ගත්තොත් එයාගේ parent B. ඒ කියන්නේ හැමතිස්සෙම එයාට උඩින් ඉන්න කෙනා. F ගේ parent C, G ගේ parent C. B ගේ parent A, C ගේ parent A. A ගේ parent කවුද? අන්න A කියන node එකට parent කෙනෙක් නැහැ. ඊට උඩින් කෙනෙක් නැහැ. ඒ මොකද එයා root එක. root එකට එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ තුන්වෙනි කාරණේ කියලා තියෙන අන්න ඒක මොකද්ද? There is one unique node in every tree which has no parent and is called the root of the tree. මොකද්ද? එක node එකක් තියෙනවා මේකේ විශේෂ එකක්. එයාට parent කෙනෙක් නැහැ. අන්න ඒකට අපි කියනවා root එක කියලා. ඒ කියන්නේ උඩම ඉන්න කෙනා. හරි. එතකොට පළවෙනි මේ කාරණේ අපි ගත්ත මොකද්ද? හැම කෙනෙක්ටම parent කෙනෙක් ගන්න පුළුවන් කියලා child node නම් root ඇරෙන්න ඕනම කෙනෙක්ට parent කෙනෙක් ඉන්නවා. ඊළඟට දෙවෙනි කාරණේ every parent node can have any number of children including none. ඒ කියන්නේ මොකද්ද? මේකේ අපි ගත්තොත් දෙවෙනි කාරණේ හැම parent node එකකටම ඕන තරමක් children ඉන්න පුළුවන්. දැන් A කියන කෙනා ගත්තොත් එයාට ඉන්නවා දෙකක් BC කියලා. B කියන එක ගත්තොත් D E කියලා දෙකක් ඉන්නවා. C කියන කෙනා ගත්තොත් F G කියලා දෙකක් ඉන්නවා. D ගත්තොත් එයාට කවුරුවත් නැහැ. ඒ කියන්නේ ඕනම parent node එකකට children ගාන ඕන තරමක් ඉන්න පුළුවන්. ඒක එකක් දෙකක් හෝ තුනක් හතරක් ඕන තරමක් වෙන්න පුළුවන්. නැතිම වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඒ කියන්නේ නැතිම අය කවුද මෙතන? D E F G අයට children නැහැ. එතකොට ඒගොල්ලෝ යටම level එකේ ඉන්නේ. අන්න එහෙම children නැති අයට අපි කියනවා මොකද්ද? leaf node එකක් කියලා. leaf node එකක් කියලා කියන්නේ කෙලවරක්. එතනින් පහළට එයාගේ යටතේ කවුරුවත් නැහැ. ඒ කියන්නේ children නැති ඒවා. අන්න එහෙම ගන්න පුළුවන්. එතකොට ඔවත් එක්ක ඊළඟට අපි මුල් කරුණු තුන ගත්තා. මොකද්ද? an internal node has one or more children. මේ මැද ඉන්න අයට ඒ කියන්නේ root හෝ එහෙම නැත්නම් මේ leaf කියන set එක ඇරලා මැද ඉන්න අය ගත්තොත් එයාලට one or more children ඒ කියන්නේ ඉන්නවා. ඊට පස්සේ
nodes with the same parent are called siblings. siblings කියන්නේ එකම parent යටතේ. එතකොට A යටතේ ඉන්න BC දෙන්න siblings, B යටතේ ඉන්න DE දෙන්න ගත්තොත් A දෙන්න siblings. ඒ කියන්නේ අර සහෝදරයෝ වගේ අදහස ඔතන තියෙන්නේ. ඔය විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව අපි කියනවා මෙන්න මේ සටහන් වල මොකද්ද මේ සබ් ට්‍රී කියලා. මේක සම්පූර්ණ එක ට්‍රී එකක් වගේම මේ රවුම් කරලා තියෙන කොටස පේනවනේ. ඒකත් ට්‍රී එකක්. B යටතේ දෙන්නෙක් ඉන්න ට්‍රී එකක් වගේ. එතකොට ඒක සබ් ට්‍රී එකක් වෙනවා. මේක තව C යටතේ FG ඉන්න ඒක සබ් ට්‍රී එකක්. ඉතින් මේක ඇත්තටම ගන්නවා මේ රූට් එකෙන් වම් පැත්ත ටිකනේ. ඒක left sub tree කියලා කියනවා. දකුණු පැත්ත ටික right sub tree කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඕක තව පැහැදිලි කරගන්න ඕන නම් අපි ඊට උඩින් මේ කරුණ ටිකම මේකෙන් කතා කරලා බලමුකෝ. ඒකෙන් කතා කරද්දි මොකද වෙන්නේ? ඒකෙන් කතා කරද්දි හරි every child node has unique parent. එහෙනම් මේ පහලින් ඕනම කෙනෙක්ට අපි K ගත්තොත් කවුද parent? K ගේ parent H. අපි F ගත්තොත් F ගේ parent C. D ගත්තොත් D ගේ parent A. කියන්නේ හැමතිස්සෙම යාට උඩින් ඉන්න කෙනා parent වෙනවා. එහෙනම් ඕනම child node කෙනෙක් ගත්තොත් එයාටම අදාළ වූ parent කෙනෙක් ඉන්න ඕන පළවෙනි කාරණේ. ඒක හරි. parent කියන්නේ යම් කිසි node එකකට direct උඩින් ඉන්න කෙනා. එයා ගාව ඊළඟට ඉන්න කෙනා. ඉහළින් ඉන්න කෙනා. ඊළඟට අපි ගමු දෙවනි කාරණේ. දෙවනි කාරණේ කියන්නේ මොකද්ද? එතකොට දෙවනි කාරණේ අපිට ගන්න පුළුවන් every parent node can have any number of children including none. දැන් parent node එකක් A කියන එක ගත්තොත් එයාට කොච්චරක් ඉන්නවද? children 3යි BCD කියලා. B කියන කෙනා ගත්තොත් එයාට ඉන්නේ එකයි E විතරයි. C කියන කෙනාට දෙකයි FG විතරයි. D කියන කෙනාට එකයි H විතරයි. H ට IJK කියලා තුනක් ඉන්නවා. ඒ කියන්නේ parent node එකක් ගත්තොත් එයා යටතේ ඉන්න ප්‍රමාණය තමයි අපි children කියලා කියන්නේ. එතකොට එකක් හෝ කීපයක් හෝ නැත්නම් නැතිම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි E කියන කෙනා ගත්තොත් එයා යටතේ කවුරුවත් නැහනේ. එතකොට මේ තියෙන්නේ ඒක තමයි දෙවනි කාරණේ වෙන්නේ. Every parent node can have any number of children. ඒ කියන්නේ නැතිම වෙන්න පුළුවන් ඕනම ගානක් තියෙන්නත් පුළුවන් කියන එක. මොකද including none කියලා කියන්නේ නැතිම වෙන්නත් පුළුවන් කියන එක. එතකොට එහෙම අන්න දෙවැනි එක. ඊට පස්සේ තියෙනවා මොකද්ද? තුන්වෙනි එක there is one unique node in every tree which has no parent. Is called root of the tree. ඉතින් parent කෙනෙක් නැති එක්කෙනෙක් ඉන්නවලු. ඉතින් මෙතන ඉන්නේ කවුද? A. මොකද ඒට උඩින් කවුරුවත් නැති නිසා. ඉතින් ඒක අපි කියනවා root කියලා. ඒ විදියට. ඊට පස්සේ ගන්න පුළුවන් මොකද්ද? An internal node has one or more children. ඒ කියන්නේ මේ අග ඉන්න අය කියන්නේ කෙලවරකනේ පහළ. ඒ අය නැතුව ඊට උඩින් ඉන්න අයගේ අනිවාර්යයෙන්ම childrenලා මොකද්ද? එක්කෙනෙක් හෝ වැඩි ගානක්. දැන් මෙයා එක්කෙනෙක්. මෙයාගේ ඊට වැඩි ගානක්. ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් එහෙම ගන්න පුළුවන් ඒ කාරණේ. ළඟට leaf node has no children. leaf කියන්නේ කවුද? මේ එක පාත් එකක කෙලවරේ. ඒ කියන්නේ එතනින් පහළට කවුරුවත් නැත්තම් එයාලා අපි හඳුන්වනවා leaf node කියලා. එතකොට ඒ ටික ගන්න පුළුවන්. දැන් අනික් කාරණේ තමයි මොකද්ද? nodes with same parent are called siblings. එහෙනම් මොකද වෙන්නේ? අපිට BCD කියන තුන ගත්තොත් ඒක ඒගේ යටට ඉන්න අයනේ තුන් දෙනාම. එතකොට ඒ තුන් දෙනා ගත්තොත් siblings. ඊට නෑ. හැබැයි FG ගත්තොත් අන දෙකම C යටට ඉන්නේ. එයාලා වෙනම siblings. මේ තුනට අයිති නෑ වෙනම FG දෙන්න වෙනම ගත්තොත් siblings. H ට කවුරුවත් නෑ sibling වෙන්න. මොකද D යට තියෙන එයා විතරයි. හැබැයි IJK තුන වෙනම ගත්තොත් එයාලා sibling මොකද තුනම ඉන්නේ H යටතේ. ඉතින් ඔන්න ඔය විදියට. ඒ කියන්නේ සහෝදරයෝ විදියට.
උඩම ඉන්න කෙනා ගත්තොත් එයාගේ ළමයි තමයි එයා යට තින්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ළමයි තමයි ඒගොල්ලෝ යට තින්නේ. එහෙම යන්න පුළුවන්. එකම පේරන්ට් යටතේ ඉන්න අය සිබ්ලින් සහෝදරයෝ විදියට ගන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් මේ වචන ටික අපිට ගන්න පුළුවන්. රූට් කියන්නේ එහෙනම් උඩම ඉන්න කෙනා. ඒ කියන්නේ පේරන්ට් කෙනෙක් නැති උඩින් ඉන්න කෙනා. පේරන්ට් කියන්නේ මොකද? එයා යටතේ තව අය ඉන්න නෝඩ්ස්. එතකොට චයිල්ඩ් කියන්නේ මොකද්ද? චයිල්ඩ් කියන්නේ කවුරු හරි ඊට උඩින් පේරන්ට් කෙනෙක් ඉන්නවනම් මෙයා චයිල්ඩ් කෙනෙක් වෙනවා. සිබ්ලින් කියන්නේ එකම පේරන්ට් යටතේ ඉන්න අය. ඊට පස්සේ ලීෆ් කියන්නේ මොකද්ද? කෙලවරේම තියෙන. ඒ කියන්නේ එයාලගෙන් යටතේ තව කවුරුවත් නැත්නම්. ඒ කියන්නේ එයාලට චයිල්ඩ් ලා නැත්තම් අපි ඒක ලීෆ් එකක් කියලා කියනවා. ඔන්න විදිහෙන් ඒව ගන්න පුළුවන්. හරි. එතකොට ඔතන පේපර් එක ගත්තොත් මෙතන මෙන්න මේ ටික තියෙනවා. මම ඒ කොටස කිව්වනේ උත්තරේ. B එක අපි පොඩ්ඩක් තියලා C කොටස ගමු. Briefly explain following terms related to tree data structure. මෙන්න මේ වචන ටික අපි explain කරන්නලු tree data structure එකකින්. මේ 6ට එකකට එක ගානේ ලකුණු 6ක් ගන්න පුළුවන්. එතකොට මෙතන ලකුණු 6ක් ගන්න පුළුවන්. මොකද තියෙන්නේ? root එක. එහෙනම් root එකට අපි කියන්න ඕනේ මොකද්ද? node has no parent වගේ කිව්වනම් හරියට parent කෙනෙක් නැහැ නේ උඩම. අන්න ඒ වගේ කෙටියෙන් ලියුවන් ඇති. leaf කිව්වොත් a node has no child. එහෙම. හරි. මෙන්න මේ ටික තාම කතා වුන්නේ නැහැ. අපි ඒ ටිකත් බලමු. ඔය කතා කරපුවයි මෙතන දෙකයි මෙතන අහල් තියෙන්නේ. ඊළඟට අපි මේකේ දැන් මේ ටිකනේ කතා කරේ. ඊළඟ ටික මෙන්න size, depth, height and level කියන ඒවා. ඒ කියන්නේ අපි size එක කියලා කියනවා මොකද්ද? tree එකේ තියෙන ඔක්කොම node ප්‍රමාණයට අපි size කියලා කියනවා. Size of a tree is the number of nodes that it contains. එහෙනම් මේක ගත්තොත් මොකද වෙන්නේ? 1 2 ඒ විදිහට ගණන් කරන් යන්න තියෙන්නේ. දැන් යන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9. එහෙනම් මොකද්ද? size එක 9යි. ඔන්න ඔක තමයි size කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකද්ද? The depth of node is number of edges from the root to the node. එතකොට අපි කියනවා මොකද්ද? size එක කියන්නේ එහෙනම් ඔක්කොම nodes ගන්න අපිට ඒකත් අහලා තියෙනවනේ. size එක අහුවොත් කියන්න පුළුවන් අපිට මොකද්ද? number of node contains in tree කියලා වගේ එකක් කිව්වන් හරි කෙටියෙන්. depth එක. දැන් මේ කියන්නේ root ගේ depth එක 0. උඩමනේ. ඒකට ඒගොල්ලෝ level එකත් 0 කියලා කියන්නේ අපි. උඩම level එකේ අය. root යටතේ කෙලින්ම ඉන්න මේ දෙන්න ගත්තොත් එයාලගේ depth එක එකයි. එයාලා level 1 අය. හරිද? මොකද කෙලින්ම root ගාවින් ඊළඟට ඉන්නේ ඔයගොල්ලෝ. ඊළඟට level 2 අය. මේ දෙන්න level 1 අය යටතේ ඉන්න අයනේ. මෙයාත් එහෙමයි level 1 යටතේ ඉන්න අය. ඒගොල්ලෝ level 2 වෙනවා. ඒ වගේම එයාලා depth එක 2යි. depth එක 2යි කියන්නේ root එකේ ඉඳලා කොච්චර? මෙන්න 1යි 2යි අන්නේ විදියට එන්න ඕන. root එකේ ඉඳලා ඔන්න 1යි 2යි. මේ කෙනෙක්ගේ උනත් 1යි 2යි. මෙයාට උනත් 1යි 2යි. අන්න එහෙම එන්න තියෙන ප්‍රමාණය. එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මේ level 2 යටතේ ඉන්න අය කවුද? level 3. මේ මොකද මෙයා level 2 නේ. එයා යටතේ ඉන්නේ level 3 කෙනෙක්. ඒකට එයාගේ depth එකත් 3ක් වෙනවා. ඒ වගේම තමයි level 3 යටතේ ඉන්නවා level 4 කෙනෙක්. එයාගේ depth එක 4ක් වෙනවා. එතකොට මේකේ ඒ කියන්නේ level ගන්නටම හරියන්න තමයි depth එක තියෙන්නේ. එන්න පුළුවන් දුරනේ කියන්නේ. එතකොට මේක ඕනතරම් පහළට යන්න පුළුවන් තව tree වල. ඉතින් කොහොම හරි එහෙම ඒ කියන්නේ level එක depth එක කියන්නේ මොකද්ද කියන එක එතකොට අදහසක් තියෙනවනේ. එතකොට tree එකේ height එක කියලා අපි කියනවා මොකද්ද? එහෙනම් size එක කියන්නේ ඔක්කොම node ගාන depth එක අදාළ වෙනවා
නෝඩ් එකකට ගත්තොත් මොකද වෙන්නේ? ඒ නෝඩ් එකට රූට් එකේ ඉඳලා එන්න තියෙන දුර කොච්චරද? දැන් level 1 නෝඩ් එකකට level 0 ඉඳලා එක level එකයි එන්න තියෙන්නේ. අන්න එහෙනම් depth එකත් එකයි. level 2 කෙනෙක්ට ඒ කියන්නේ 1 යට තියෙන කෙනේ 2 කියන්නේ. ඒ 2 කෙනෙක්ට එනවනම් රූට් එකේ ඉඳලා level 2ක් එන්න වෙනවා. එතකොට depth එක දෙකක් වෙනවා ඒගොල්ලොන්ගේ. අන්න ඒ විදියට ගන්නෙ. එතකොට ඒ වගේ මේ tree එක ගත්තොත් තියෙන වැඩිම depth එක කොතෙන්ට දෙන්නේ? මේ level 4 අයට පහළම අයට. ඒ කියන්නේ depth එක 1යි 2යි 3යි 4යි. level 4ට එන්න depth එකත් 4ක් වෙනවා. ඉතින් අන්නේ වැඩිම depth එක ඕනම tree එකේ කොහෙන් හරි තියෙන වැඩිම depth එක තමයි අපි කියන්නේ tree එකේ height එක කියලා. එතකොට ඒ වගේම level එක කියලා අපි කියන්නේ මොකද්ද? ඔය කිව්ව ඒගොල්ලෝ ඉන්න මට්ටම depth එක අනුව ඒගොල්ලෝ ඉන්න මට්ටම තමයි අපි level එක කියලා හඳුන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. එහෙමනම් මෙතන අහලා තියෙන ඒවායින් අපිට size එක කියන්න පුළුවන්. size of a tree කියන එකට අපි ලියන්න ඕනේ මොකද එහෙමනම්? number of node contains in tree කියලා ලියුවනම් හරි. තියෙන node ගාන. depth of a node. depth of a node කිව්වහම අපි කියනන්නේ මොකද එහෙනම්? මේ තියෙන වගේ අර level ගාන කොච්චරද? ඉතින් definitely number of edges from the root to the node. root වල ඉඳලා කියලා කියන්න ඕන අනිවාර්යෙන්. root එකේ ඉඳලා කීයක් අදාළ node එකට තියෙනවද කියන එක. ඊට පස්සේ හරි ඒ දෙකත් හරි එතනින් අනිත් ටික එතන නෑ. degree of a node, degree of a tree කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඉතින් ඒ දෙකත් අපි බලමුකෝ. දැන් මේක ගත්තොත් මොකද වෙන්නේ? height එක 4යි. උපරිම level 4කට යනවා. ඒ කියන්නේ depth 4ක්. size එක 9යි. මොකද ඔක්කොම node 9ක් තිබුණු නිසා. හරි. ඊළඟට degree එක. degree එක node එක degree කියලා කියන්නේ එයාට අයිති කොච්චර children ඉන්නවද කියලා. ඉතින් මේකට 3ක් තියෙනවා කියන්නේ මොකද්ද? එයා ඩිග්‍රී එක 3යි. මේ නෝඩ් එකේ ඩිග්‍රී එක 3යි. මොකද එයාට 3 දෙනෙක් ඉන්න නිසා. මෙයාගේ 1යි. අයි එයාට තියෙන එක්කෙනයි. ඊට පස්සේ මේ 90 ගත්තොත් මොකද වෙන්නේ? එයාට කවුරුවත් නැහැ නේ. එයාගේ ඩිග්‍රී එක 0යි. ඒ කියන්නේ එයාලට child නැහැ. no child නම් ඒ කියන්නේ leaf එක නම් ඩිග්‍රී එක 0යි. එහෙනම් ඩිග්‍රී කියලා කියන්නේ මොකද්ද? number of its children. ඒ විදිහට කියන්න පුළුවන්. number of its children කියන එක තමයි degree කියන එකට කියන්නේ. දැන් degree of a node කියන්නේ number of its children. ඒ කියන්නේ ඒ node එකට තියෙන children ගාන. ඊට පස්සේ degree of a tree කිව්වොත් මොකද්ද? maximum degree of any of its node. ඒකේ තියෙන ඕනම node එකක වැඩිම ගාන. ඒ කියන්නේ මොකද්ද? දැන් උදාහරණයකට අපි මේක ගත්තොත් මොකද වෙන්නේ? මේක ගත්තොත් මේ නෝඩ් එකේ දැන් මෙයාගේ ඩිග්‍රී එක කීයද? මෙයාගේ 2යි. ඒ යට තින්නේ දෙන්නයි. මෙයාගේ 1යි. ඒ යට තින්නේ එක්කෙනයි. මෙයාගෙත් 1යි. මෙයාගේ නම් 0යි. හැබැයි මෙයා 20 යට තින්නවා කීයද? 3ක්. ඇයි? මේ 3 දෙනාම ඒ යට තින්නේ. ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේකේ වැඩිම තියෙන කීයද? මුළු ට්‍රී එකම ගත්තොත් 20 තමයි වැඩිම ඩිග්‍රී එක තියෙන්නේ. එයාට ඒ කියන්නේ නෝඩ් එක ඒ නෝඩ් එකට තියෙනවා ඩිග්‍රී එක 3ක්. මුළු ට්‍රී එකේම වැඩිම නෝඩ් එක ඩිග්‍රී එක ඒ අදාළ නෝඩ් එකේ ඩිග්‍රී එක තමයි ට්‍රී එකේ ඩිග්‍රී කියලාත් අපි කියන්නේ. ඒ කියන්නේ එහෙමනම් මේ ට්‍රී එකේ ඩිග්‍රී එක වෙන වෙනම නෝඩ් වල එක එක ගණන් තියෙනවා. ඒ අතරින් වැඩිම අගය ට්‍රී එකේ ඩිග්‍රී එක වෙනවා. ඉතින් අන්නේ විදියට ගන්න පුළුවන්. එහෙමනම් ඔය විදියට අපිට එහෙමනම් අපි අර උඩ එක ගත්තොත් මොකද වෙන්නේ? මේක වගේ ගත්තොත් මේකේ මෙයාගේ තියෙනවා 3ක් ආපහු මෙයාගේ 3ක් තියෙනවා. එහෙනම් වැඩිම මොකද වෙන්නේ? ට්‍රී එකේ ඩිග්‍රී එක වෙන්නේ ඩිග්‍රී එක වැඩිම නෝඩ් එකේ ඩිග්‍රී එකමයි. ඒ කියන්නේ 3ම තමයි උතෙන්දිත්. ඉතින් ඒ විදියට ගන්න පුළුවන්. එතකොට අපිට ඒ දෙකත් කියන්න පුළුවන්. මොකද්ද? degree of a node කියන්නේ number of its children කියලා කිව්වම හරි.
ඊට පස්සේ degree of a tree කියලා කියන්නේ මොකද්ද? degree of a tree කිව්වම් number of එතකොට කියන්න වෙන්නේ number of highest degree of a node in a tree. ඒ කියන්නේ tree එකේ තියෙන node එක highest degree එක තමයි tree එකේ degree එක වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔය ටික හරි. ඊළඟට ඔහොම යන්න පුළුවන්. හරි. ඔය ටිකනේ ඊළඟ තියෙනවා මේ path එක. path එක ගත්තොත් ඒක මේක කියලා තියෙන්නේ මොකද්ද? path කියන්නේ යන්න පුළුවන් පාර. දැන් මේක F ගේ ඉඳලා C ට මෙන්න බලන්න. F to C කියලා ගත්තොත් මොකද වෙන්නේ? F to C කියන එක මෙතන ඇතන පාටින් පෙන්නලා තියෙනවා. F to B, B to D, D to C විදියට තමයි අපි යන්න ඕනේ. නම් F to B, FB, BD, DC විදියට අපිට මේ පාත් එක F ඉඳලා C ට පාත් එක කියන්න පුළුවන්. F ඉඳලා C ට කියන්නේ ඔන්න ඔය ටිකනේ. ඉතින් ඔය පාත් එක ඔය විදියට කියන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි tree එකක තියෙන මූලික ලක්ෂණ ටික වෙන්නේ. එහෙමනම් ඒවා අපිට මතක තියාගන්න වෙනවා. ඉතින් ඒක අමාරු දෙයක් නෙමෙයි. මේක පොඩි පොඩි දේවල් ටිකක් විතරයි තියෙන්නේ. tree එකේ structure එක ඔළුවේ තියෙනවා නම් ඕක අමාරු නැහැ. ඊළඟට තියෙනවා special type of trees. special type කියලා කියන්නේ මොකද්ද? binary tree එකක් තියෙනවා. binary tree කියන්නේ මොකද්ද? binary tree is a rooted tree in which no node can have more than two children. and ඒක තමයි ලක්ෂණය. and the children are distinguished as left and right. දැන් මොකක්ද ඒ කියන්නේ? මෙන්න මෙහෙම. දැන් මේ tree එක ගත්තොත් මේක බයිනරි වෙන්නේ නැහැ. හේතුව මෙයාට දෙකයි දෙපැත්තට. ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයි මෙයාට දෙකක් නෙමෙයි මෙයාට තුනක් තියෙනවා. 20. මේ මොන නෝඩ් එකකටවත් උපරිම දෙකකට වඩා තියෙන්න බෑ බයිනරි tree එකක් වෙන්න නම්. එතකොට දැන් මේව ප්‍රශ්නයක් නැහැ. එකක් උනාට කමන්නේ එකක්වත් නැති වුණත් කමන්නේ දෙකක් තිබුණත් කමන්නේ මේ වගේ. හැබැයි දෙකට වඩා වැඩි ඒව තියෙන්න බෑ. එතකොට මේක normal tree එකක්. නමුත් මොකද වෙන්නේ? binary tree එකක තියෙන්න පුළුවන් ඕනම node එකකට උපරිම children ගාන දෙකයි. ඒ දෙක left සහ right කියලා අපි හඳුන්වනවා. මොකද දෙකක් නිසා ඒ දෙපැත්තට තියෙන දෙක අපි left සහ right කියලා කියනවා. ඉතින් මේක මොකද වෙන්නේ? මෙයාට දෙකයි. හරි. මෙයාට එකයි කියන්නේ ප්‍රශ්නයක් නෑ. උපරිමනේ දෙක. මෙයාට නෑ කියලා ප්‍රශ්නයකුත් නෑ. හරි. මෙයාට දෙකයි. මෙයාට එකයි ඒක ප්‍රශ්නයකුත් නෑ. මෙයාට නැති වුණා ප්‍රශ්නයක් නෑ. එහෙනම් මෙන්න මේක binary tree එකක්. ඒක උපරිම දෙකයිනේ. ඒක තමයි බලන්නේ. එතකොට උපරිම ගාන තමයි බලන්නේ. නම් binary tree එක. කියන්නේ මොකද්ද කිව්වොත් ඕක කියන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ වර්ග ටිකක් තියෙනවා. මොකද්ද? full binary tree. full binary tree is a tree which every node other than leaves has two children. දැන් මෙන්න මේක ගත්තොත් මොකද වෙන්නේ? මේක full binary tree එකක් වෙන්නේ නැහැ. මොකද්ද? full binary tree එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේව නම් ප්‍රශ්නයක් නැහැ. මේ ටික leaves නේ. යටම තියෙන ඒවනේ. අනිත් ඒවට දෙක ගානේ තියෙන්න ඕන. ඒ කියන්නේ මෙයාට දෙක හරි, මෙයාගේ දෙක හරි. නමුත් මෙයාට නෑනේ. එයාට මෙහෙම එකක් තියෙනවා නම් සහ මෙයාටත් නෑ එයාටත් මෙහෙම එකක් තිබුණා නම් ඔන්න මේක full binary tree එකක් වෙනවා. leaves ඇරෙන්න අනිත් හැම ඒ කියන්නේ child ඉන්න node එකකට එකක් තිබිලා හරියන්නේ දෙකක්ම තියෙනවා නම් තමයි අපි කියන්නේ full binary tree එකක් කියලා. එතකොට මොකද්ද? මෙන්න මේක හරිනේ. ඇයි? මේක මෙයාට දෙකයි ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ දෙක හරි මෙයා ලීෆ් එකන්නේ ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. හරි මෙයාගේ දෙක හරි මෙයා ලීෆ් එකක් හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ දෙක හරි මේ දෙන්නම ලීෆ්නේ. ලීෆ් වලට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ childrenලා ඉන්නවනම් නැත්තම් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඉන්නවනම් අනිවාර්යයෙන්ම දෙකක් වෙන්න ඕන full binary tree වෙන්න. අන්න ඒකයි එතන කියන්නේ. මොකද binary tree එකක් වෙන්න නම් නිකම්ම binary tree කියන්නේ උපරිම children ගාන දෙකයි.
ඒ කියන්නේ බිඳුව වුණත් කමන්නේ, එක වුණත් කමන්නේ, දෙක වුණත් කමන්නේ. හැබැයි දෙකට වැඩි වෙන්න බෑ කියන එක තමයි බයිනරි ට්‍රී කියන්නේ. ෆුල් බයිනරි ට්‍රී කියන්නේ එක තියෙන්න බෑ. එක්ක බිඳුව නැත්තම් දෙක. අන්න ඒ විදිහට නැති අය ප්‍රශ්න නැහැ. තියෙනවා නම් අනිවාර්යයෙන් මේක දෙපැත්තට දෙකක් තියෙන්න ඕන. ඒක තමයි ෆුල් බයිනරි ට්‍රී කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ තියෙනවා මොකද්ද කම්ප්ලීට් බයිනරි ට්‍රී කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? කම්ප්ලීට් බයිනරි ට්‍රී කියලා කියන්නේ ඒකත් බයිනරි ට්‍රී එකක්. ඉතින් කොහොමත් බයිනරිනේ. බයිනරි වෙන්න ඕන completely filled. ඒ කියන්නේ with the possible exception of the bottom level which is filled from left to right. ඒ කියන්නේ මේක දැන් level එක ගත්තොත් මේක බලන්න 0 1 මේගොල්ලෝ 2 මෙන්න level 3 එක. එතකොට level 3 එක full නොවුනට කමක් නැහැ. හැබැයි උඩ level full වෙන්න ඕන. දැන් මේක තනින් පහළට level 3 එකක් නැති වුණාට කමක් නැහැ. 2 එකේ අය ඉන්නේ. හැබැයි මෙතන 1 එකේ ඉන්නවා ලීෆ් එකක්. 1 එකේ ලීෆ් තියෙන්න බෑ. 2 එකේ ලීෆ් තියුණට කමක් නැහැ. ඒ කියන්නේ යටම එකට මෙන්න මෙහෙම. ඒ කියන්නේ තියෙන්නේ ඒ දෙක අලුතෙන් දැම්මහම මේක ඔන්නෝක කම්ප්ලීට්. කම්ප්ලීට් කියන්නේ මොකද්ද? උඩම ලෙවල් එක, ඊළඟ ලෙවල් එක, ඊළඟ ලෙවල් එක, යටම ලෙවල් එක. මෙන්න මේ යටම ලෙවල් එක හිස් වුණාට කමක් නැහැ. මෙන්න මේ වගේ ඊට උඩ ලෙවල් හිස් වෙන්න බෑ. හරිද? යටම ලෙවල් එකේ කොටසක් විතර තිබුණට කමක් නැහැ. හැබැයි උඩම ලෙවල් එක සම්පූර්ණ වෙන්න ඕන. සම්පූර්ණ වෙන්න ඕන කියන්නේ මොකද්ද? සම්පූර්ණ වෙන්න ඕන කියන එකේ අදහස මේ මෙතන තියෙන මේකේ දැම්බත්තු මොකද්ද? මේක level 0, මේක 1, මේක 2, මේක 3. හරි 3 නේ. 3ට උඩින් එක 2. 2 වලින් පස්සේ නොතිබුණාට කමක් නැහැ. 3 එක හැම එකටම ඕනේ නැහැ. නමුත් 2 එකේ තියෙන්න පුළුවන්. හැබැයි 1 එකේ තියෙන්න බෑ. අන්තිම එකට උඩ එකට වෙනකන් ඒ කියන්නේ ලීෆ් තියෙන්න පුළුවන්. අන්තිම ලෙවල් එකට උඩ එකේ විතරයි. ඊට උඩින් ලීෆ් තියෙන්න බෑ. අන්න ඔකයි අදහස. කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? පර්ෆෙක්ට් බයිනරි ට්‍රී එකක් වෙන්න නම් බයිනරි ට්‍රී එකක් වෙලා ලීෆ් ටික ඔක්කොම එකම මට්ටමේ තියෙන්න ඕන. දැන් මේකේ තියෙන මේ ලීෆ් ටික උඩක මේක යටනේ කෙලවරවල් ටික. එහෙම නෙමෙයි. ලීෆ් ටික ඔක්කොම එකම මට්ටමේ තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා පර්ෆෙක්ට් බයිනරි ට්‍රී එකක් කියලා. ඔන්න ඔය ටික තමයි ලක්ෂණ ටික වෙන්නේ. එතකොට එහෙමනම් අපිට ඔය ටික මෙන්න මෙතන තියෙනවා. D කියන එකේ briefly explain the following types of binary trees. Full binary tree, complete binary tree, perfect binary tree. ඒක කියද්දි අපි කියන්න ඕනේ තියෙනවා full binary tree කියන්නේ මොකද්ද? දැන් ඕකට රූප හටහන් වලින් දෙන්නත් පුළුවන් ආන්සර් එක. හැබැයි මේ රූප හටහන් දුන්නත් තේරෙනවා මේ බලන කෙනාට තේරෙනවනේ මෙයාට අයිඩියා එක තියෙනවා කියලා. වචන ගලප ගන්න බැරි නම් මේකේ වුණත් පුළුවන්, මේකේ වුණත් පුළුවන්. හැබැයි එතකොට ෆුල් මාක්ස් මේකේ 6ම ගන්න පුළුවන්ද, මේකේ 3ම ගන්න පුළුවන්ද කියන එක නම් කියන්න බෑ. මොකද මාකින් ස්කීම් එකේ කියන විදිහ අනුව තමයි ලකුණු දෙන්නේ. නමුත් ෆුල්ම නැතත් කීයක් හරි එහෙම රූප හටහන ඇඳලා තිබුණත් ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද බලන කෙනා එහෙම දෙයිනේ විස්තරේ නැතත් එයාට අවබෝධය තියෙනවා කියන තේරුණොත්. එතකොට ඒක රූප හටහනකින් ඔළුවේ තිබුණත් ගලපලා ලියා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මොකද්ද? full binary tree කියන එකට එහෙනම් අපි ලියන්නේ මොකද්ද? every node other than leaves have no children. complete එකට කියනවනේ මොකද්ද? which is completely filled with the possible exception of the bottom level which is filled from left to right. අනිවාර්යයෙන්ම මේ තියෙනේවා left එකේ වෙන්නත් ඕන. හිස් වෙන්න පුළුවන් right එකෙන් විතරයි. ඒ කියන්නේ මෙහෙ තිබිලා මෙහෙ තියෙන්නත් බෑ. ඒ විදියට. ඊළඟට perfect binary tree is a binary tree. මොකද එහෙනම් කියනෝනේ with all leaf node at the same depth කියන කාලය තමයි එතන කියවෙන්න ඕනේ. internal node have degree 2. ඒක තමයි perfect එකක් වෙන්නේ. ඉතින් ඒ තුන අපිට ඔහොම කියන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා binary search tree එකක්. binary search tree කියන්නේ මේ දැන් ඔය කතා කරේ binary tree ගැන. binary tree අපි මුලින්ම කතා කරේ tree එකේ ඉඳලා ඒකේ තියෙන එක එක ලක්ෂණ ගැන කතා කරන් ආවේ. ඊට පස්සේ තමයි අපි
බයිනරි ට්‍රී කියන ස්පෙෂල් ටයිප් එක කතා කරේ. ඒක කතා කරා. ඊට පස්සේ බයිනරි සර්ච් ට්‍රී කියලා තව වර්ගයක් තියෙනවා. බයිනරි සර්ච් ට්‍රී එකක් කියලා කියන්නේ මොකද්ද? It is a binary tree such that every node n is the tree. මෙන්න මෙහෙම එකක් කියන්න තියෙනවා. මොකද්ද මේකේ? All keys in n's left subtree are less than the key in n, and all keys in n's right subtree are greater than the key in n. එතකොට if duplicate keys are allowed, then nodes with value that are equal to the key in node n can be either n's left subtree or in its right subtree, but not both. In these nodes we will assume that duplicates are not allowed කියලා මෙතෙන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන. binary search tree එක මොකද වෙන්න ඕනේ? binary search tree එක තියෙන ලක්ෂණය තමයි මෙන්න මේක. n ගේ left subtree එක. n කියන්නේ ඕනම node එකක්. ඒ කියන්නේ මොකද්ද? අපි මෙන්න මෙහෙම ගන්න පුළුවන් නේ. මෙතන මේක ගත්තොත් මේක දිග එකක් තියෙනවා. මේ 13 කියලා ගත්තොත් n එයාගේ left එක කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් යන ටික. ඉතින් මේ පැත්තෙන් යන ටික කියන්නේ මේ ඔක්කොම. තේරුණා? එහෙනම් ඔන්න 13ට අදාළ left subtree කියන්නේ ඔය ටික. right subtree කියන්නේ දකුණු පැත්තට ගියපු ටික 13න්. ඒ කියන්නේ මෙන්න මේ ටික විතරයි. ඔන්න ඔහොම ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්න ඕනේ? left subtree එකේ තියෙන ඒවා ඔක්කොම n ගේ තියෙනවට වඩා අඩු වගයන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන 13 නම් මේ පැත්තේ 13ට වැඩි ඒවා තියෙන්න බෑ. ඔක්කොම අඩු ඒවා වෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කරුණ කියනවා n ගේ right subtree එකේ තියෙන ඒවා 10, ඒ කියන්නේ n ගේ තියෙනවට වඩා වැඩි වෙන්න ඕන. n ගේ 13 නම් මේ පැත්තේ ඊට වඩා වැඩි වෙන්න ඕන කියලා කියන්නේ. ඒක ගත්තොත් ඊට පස්සේ අපි ගත්තොත් තව එකක් අපි n කියලා ගත්තොත් මේ 3 මොකද වෙන්නේ? ඉතින් එයාගේ left subtree එක වෙන්නේ මොකද්ද? එයාගේ left subtree එක කියලා අපිට ගන්න පුළුවන් මේ 3 කියන එක ගත්තොත් මේ පැත්තට යන ටික. ඒ පැත්තට යන ටිකෙන් සෙට් වෙන්නේ ඔන්න ඔය ටික. ඔන්න left subtree එක, right subtree කියන්නේ මෙහෙට ගියපු ටික. ඒ කියන්නේ මේ ඔක්කොම මොකද්ද? 3න් දකුණු පැත්තට ගියපු ටික. එහෙනම් n කියන්නේ 3 කියලා ගත්තොත් left එක මේක, right එක මේක. මෙතන තියෙන එකට වඩා අඩු වගයන් විතරයි left එකේ තියෙන පුළුවන්. වැඩි වගයන් තමයි right එකේ තියෙන්නේ. ඒ විදිහට තමයි binary search tree එක කියලා ගන්නෙ. එතකොට සමානීව ආවොත් මේ නෝට් වල ගත්තේ නැතත් සමානීව ආවොත් එක්ක වමට එක්ක දකුණට, හැබැයි දෙපැත්තටම දාන්නේ නැහැ. අන්න ඒ විදිහටයි යන්නේ. එතකොට දැන් මෙන්න මේක අහනවා. මොකද්ද? Explain how binary search trees are different from binary trees. Use suitable graphical example කියලා තියෙනවා. binary tree එකකයි binary search tree එකකයි වෙනස අහනවා. එතකොට දැන් මොකද වෙන්නේ? එහෙනම් binary tree අපි ඉස්සෙල්ලා එහෙනම් දෙකේ වෙනස අහනකොට දෙකම ගැන කියන්න ඕන. binary tree එක binary search tree එකේ වෙනසනේ. ඒකේ වෙනස් වෙන විදිහනේ අහන්නේ. දෙකම කියන්න වෙනවා. binary tree එක කියන්නේ මොකද්ද කියන එකත් ඔතෙන්ට කියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? binary tree is a rooted tree in which no node can have more than 2 children and children are distinguished as left and right. ඕකනේ මේකට දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අදහස. ඒ කියන්නේ children දෙකකට වඩා තියෙන්න බෑ කියන එක binary tree එක කියන එකේ කියන්න ඕන. එතකොට ඒකේ ඔන්න ඔය අර්ථ දැක්වීම දෙන්න ඕන. ඊට පස්සේ binary search tree කියන්නේ binary tree, it is a binary tree. search tree කියන එකත් binary tree එකක්ම තමයි. It is a binary tree such that for every node n in the tree, මෙන්න මේ කැලි දෙක අපි කියන්න ඕන. all key in n's left subtree are less than the key in n, and all keys in n's right subtree are greater than the key in n. ඔන්න ඒ කරුණ ටික කියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අර binary tree එක ගැන කියලා
මේකත් කියන්න ඕන බයිනරි සර්ච් ට්‍රී එක කියන්නේ ඒකත් බයිනරි ට්‍රී එකක් නෝඩ් එක නෝඩ් කියන එක ගත්තොත් මෙන්න මේ කරුණු වෙනවා කියන එක අපි කියන්න ඕන. ඉතින් ඒ ටික තමයි එතන කියන්නේ. ඊට පස්සේ ඒකට ගැළපෙන ඕනම විදිහේ මේ එක්සාම්පල් එකක් ඇන්දාම හරි. ඒ කියන්නේ බයිනරි සර්ච් ට්‍රී එකකට තියෙන විදිය මොනවා හරි ඩේටා ටිකක් දාලා පොඩි නෝඩ් 5ක් තියෙන ට්‍රී එකක් ඇන්දාම ඇති එතෙන්ට ඒ විදියට. එතකොට අපි පළවෙනි කොටස කරා දෙවෙනි එක කරා දෙවෙනි එකේකට ලකුණු 6කුත් තියෙනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඒ විස්තර ටික කරා මේක කරා හතර වෙනි එකත් ඉවරයි. ඒ ටිකම කොහොම පොඩි දේවල් තියෙන්නේ. ඊට පස්සේ මේක තියෙන one advantages and one disadvantages of binary tree. ඒ කියන්නේ මේකේ advantage වාසිය වාසිත් අහනවා. හරි binary search tree එකනේ ඔය තියෙන්නේ. ඊපස්සේ AVL කියලා එකකුත් තියෙනවා. AVL tree එකක් කියන එක ගත්තොත් ඒකේ වැඩි විස්තර කරලා නැහැ. මොකද්ද? AVL tree එකක් කියලා කියන්නේ sub tree ගත්තොත් sub tree වල height එක වෙනම බලන්න ඕනේ. දැන් tree එක height එක අපි දන්න ඕනේ තියෙන level ගාන කියලා. එහෙම. එතකොට ඒ කියන්නේ depth කීයක් යනවද කියන එකනේ height එක කියන්නේ. එතකොට ඒ වගේ sub tree වල depth එක මොකද වෙන්න ඕනේ? එකකට වඩා දෙපැත්තේ sub tree දෙකේ depth එක එකකට වඩා වෙනස් වෙන්න බෑ ඕනම node එකක. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි මේක ගමුකෝ. මෙතෙන්දි අපිට මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන්. මේක binary search tree එකක් තමයි. binary search tree එකේ left එක ගත්තොත් බලන්න left sub tree එකේ උපරිම height එක තියෙන්නේ 2යි. හරිද? එතකොට ඒ කියන්නේ 1යි 2යි විදියට 2යි උපරිම තියෙන්නේ. අපි left එක ගත්තොත් කොච්චරක් එනවද? left එකේ උපරිම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න left එකේ තියෙනවා 8ක් උපරිම. එතකොට එතනින්ම මේක වෙනස්. මොකද දෙකේ වෙනස උපරිම එකයි තියෙන්න පුළුවන්. ඉතින් 8යි දෙකේ වෙනස 6ක් තියෙනවනේ. එහෙනම් මේක AVL tree එකක් වෙන්නේ නැහැ binary search tree එකක් උනාට. එහෙමයි ගන්නෙ. එතකොට AVL එක ඒක binary search tree එකක්ම තමයි. හැබැයි ඔන්න මේක තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? බලමු මේකේ 12 ගත්තොත් 12න් left එක කොහමද යන්නේ? 2යි. ඊට පස්සේ right එක යනවා කොච්චරද? 1යි 2යි තමයි ඒකෙත් උපරිම යන්නේ. ඉතින් එතනින් හරි. හැබැයි 12න් විතරක් ඔක හරි ගිහිල්ලා වැඩක් නැහැ. 7න් බැලුවොත් left එක 1යි right එක නෑ 0යි. එතකොට මොකද වෙන්නේ? right එක 0 නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට 1යි 0 වෙනස 1යි. උපරිම වෙනස එකක් තියෙන්න පුළුවන්. මේක නම් 2යි 2යි වෙනස 0යිනේ. 14 ගත්තොත් right එකට 1යි තියෙන්නේ left එකටත් 1යි. 1යි 1යි කියන්නේ වෙනස 0යි. උපරිම වෙනස එකක් තියෙන්න පුළුවන්. ඉතින් හැම node එකම එහෙම වෙනවා කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒක AVL tree එකක් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න අර කිව්ව advantages සහ disadvantages තියෙනවා. binary tree එක advantages මොනවද disadvantages මොනවද? ඉතින් advantage විදියට ගන්න පුළුවන් මොකද්ද? quick search, quick insert, quick delete. ඒක යනවා. ඒ කියන්නේ අපිට මේකේ තියෙන data වේගයෙන් search කරන්න පුළුවන්, insert කරන්න පුළුවන්, ඒ වගේම delete කරන්නත් පුළුවන්. disadvantage පැත්තට කියන්න පුළුවන්. deletion algorithm එක delete කරන්න පාවිච්චි කරන algorithm එක සංකීර්ණයි කියන එක. ඉතින් ඔන්න ඕක තමයි මෙතන tree ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඔය ටික අපි කතා කරා. දැන් එහෙනම් advantages සහ disadvantages ලියන්නත් පුළුවන්. ඊළඟට තව ලකුණු පහක් කොටසක් තියෙනවා. insert following data set into binary search tree කියලා 21 40 15 30 16 11 19 1 50 45 ඔය ටික. එතකොට මම ඕක කරන්නම් කොහොමද කියලා ගන්නේ. මේකක් ගමුකෝ.
මම මේකේ අඳින්නම් ඕක මේ ඩේටා ටික දාලා කොහොමද ඉන්සර්ට් කරන්න තියෙන්නේ. හරි 21න් පටන් ගන්න තියෙන්නේ. ඉතින් මම මේක අඳිනවා වගේ නෙමෙයි. ඔක ලස්සන්ට ඉතින් අඳින්න ඕන හරිනම් 21 හරිනම් මේක බෝලයක් ඇතුලේ ගහලා ලස්සන්ට ඉරි දෙක ගහලා අඳින්න ඕන. හරි 21න් පස්සේ ඊළඟට එන්නේ කීයද? 21 හරි. 40 තියෙනවා. 40 මොකද වෙන්නේ? 40 යන්න ඕනි දකුණට. ඇයි? මෙතන ඕනම නෝඩ් එකක් ගත්තොත් ඊට වැඩි වේගෙන් දකුණට යන්න ඕන. අඩු ඒවා වමට යන්න ඕන. හරි. 40 එන්නේ. ඊළඟට තියෙනවා 15. 15 නම් ඒක මොකද වෙන්නේ? 15 21ට අඩුයි. ඒක යන්නේ වමට. ඒ විදිහට. ඊළඟ තියෙනවා 30. 30 21ට වැඩි. එහෙනම් යන්නේ කොහෙටද? මේ පැත්තට. ගියා මෙතන තියෙනවා 40. 40ට අඩුද වැඩිද? 40ට 30 අඩුයිනේ. අඩු නම් 40න් යන්නේ වමට. ඊට පස්සේ 16. 16 කියන එක ගත්තොත් 21ට අඩුයි යනවා මෙහෙට. 15ට වඩා වැඩි. 15ට වැඩි නම් 15න් යන්න ඕනේ දකුණට. 16. ඊළඟට 11. 11 21ට අඩුයි මේ පැත්තට වමට එනවා. 15 වෙදි චෙක් වුණාම 15ටත් අඩුයි 15 වෙනුත් වමට 11. ඊළඟට තියෙනවා 19. 19 කියන්නේ 21ට වඩා අඩුයි වමට 15ට වඩා වැඩි. 15ට වඩා වැඩි නම් දකුණට ආවා. 16ට වඩා වැඩි 19. 16 නුත් දකුණට. 19. ඊට පස්සේ 1. 1 මොකද වෙන්න ඕනේ? 21ට වඩා අඩුයි ආව වමට 15ට අඩුයි වමට ගියා. 11ට වඩා අඩුයි 1. 11 නුත් වමට. ඊට පස්සේ තියෙනවා 50. 50 21ට වඩා වැඩි දකුණට ගියා. 40ට වඩා වැඩි 40 නුත් දකුණට ගියා 50. ඊළඟට 45. 45 ගත්තොත් 21ට වැඩි හින්දා දකුණට 40ට වඩා වැඩි හින්දා 45 දකුණට යනවා. 50ට වඩා අඩුයි. එහෙනම් 50න් වමට යනවා. 45. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඕක තමයි උත්තරේ වෙන්නේ. හරි. එහෙමනම් අපිට බයිනරි සර්ච් ට්‍රී එකක් එහෙම හදාගන්න පුළුවන්. ඒකම තමයි තියෙන ට්‍රී ගැන සම්පූර්ණ නෝට් එකේ තියෙන ටික මම ඔක්කොම විස්තර කරා. ඉතින් ඔය වගේ දේවල් මම අහන්නේ. ඉතින් ඒක හින්දා ඕක ලේසියෙන්ම කරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.